හොඳයි පුතාලා ලියන මාතෘකාව ඔයගොල්ලන්ගේ පයිතගරස් ත්‍රික නැත්නම් පයිතගරස් ත්‍රිත්ව කියලා කියනවා. මං හිතන්නේ පුතාලා ඔයගොල්ලන් සාමාන්‍ය පෙළත් අපේ අර 9 පන්ති ඉගෙන ගන්න කාලේ පයිතගරස් ත්‍රික නැත්නම් ත්‍රිත්ව ගැන ඉගෙනගෙන තියෙනවා නේද? පයිතගරස් ත්‍රිත්ව බලමු පයිතගරස් ත්‍රිත්ව කියන්නේ මොකක්ද කියලා. හරි මම පුතාලා පේනවා මේ තියෙන්නේ මොකද්ද? පයිතගරස් සම්බන්ධතාවයේ රූපික නිරූපණය. සංකේතාත්මක නිරූපණය. එතකොට C කියන්නේ මේ කර්ණපාදේ දිග. එහෙනම් මොකද්ද පයිතගරස් සම්බන්ධතාවයෙන් කියන්නේ? C වර්ග සමානයි B වර්ග ධන A වර්ග කියලා අපි කියනවා පයිතගරස් සම්බන්ධතාවයෙන් නේද? ඒ කියන්නේ කර්ණය පාදයේ දිගේ වර්ගය සමානයි අනෙක් පාදවල දිගේ වර්ගවල එකතුව. පයිතගරස් සම්බන්ධතාවය. ඊට පුතා පයිතගරස් ත්‍රිත්වයක් කියන්නේ මොකක්ද කියලා බලමු. පයිතගරස් ත්‍රිත්වයක් කියලා කියන්නේ මෙන්න මේ පයිතගරස් සම්බන්ධතාවය තෘප්ත කරන ඕනෑම ABC අගයන් වලට තමයි අපි පයිතගරස් ත්‍රිත්වයක් කියලා කියන්නේ. මෙන්න මේ සම්බන්ධතාවයේ තෘප්ත කරන. ඒ කියන්නේ පයිතගරස් සම්බන්ධතාවය තෘප්ත කරන හරිද A B හා C සඳහා ගත හැකි ඕනෑම පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ඕනෑම පූර්ණ සංඛ්‍යාව වෙන්න ඕන පූර්ණ සංඛ්‍යාත්මක අගයන් තුනක් අපි කියනවා පයිතගරස් ත්‍රිත්වයක් කියලා කියනවා. හරිද? ඔයාලට තේරෙයි මම මේක තව ටිකක් පැහැදිලි කරන්නම්. පුතාලා එහෙනම් ලියමු නේද? ලියාගමු නේද? මාතෘකාව පයිතගරස් ත්‍රික කියලා ලියන්න ලියලා මෙන්න මේ සටහන ඇඳගන්න. P Q R කියන ත්‍රිකෝණය ඇඳගන්න. මෙන්න මේ සම්බන්ධතාවය ලියාගන්න. ලියාගෙන පයිතගරස් ත්‍රිත්වයක් කියන්නේ මොකක්ද කියලා අපි ලියමු. ලියාගමු. ඇඳගන්න රූපේ. රූපේ ඇඳලා මෙන්න මේ සම්බන්ධතාවය ලියලා කොටු කරගන්න. කොටු කරලා ඔයගොල්ලන් පුතාලා මේ මම නැවත කියවන්නම්. මම මේ ස්ක්‍රීන් එකේ ලියන එක ඔබ නෝට් එක විදිහට ලියා ගන්න. මොකද්ද පයිතගරස් ත්‍රිත්වයක් කියලා කියන්නේ? පයිතගරස් සම්බන්ධතාවය. අපි ඉහත කියලා දාමුකෝ නැත්තම්. ඉහත පයිතගරස් සම්බන්ධතාවය තෘප්ත කරන A B හා C සඳහා වන ඕනෑම පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ත්‍රිත්වයක්. මම මෙහෙම ලියලා දෙමදින්ද අගයන් ත්‍රිත්වයක් පයිතගරස් ත්‍රිකයක් ලෙස හඳුන්වයි. හරි මෙහෙම ලියාගන්න පුතාලා. ලියාගෙන ඉවරලා මට මැසේජ් එකක් තියන්න සර් ලියලා ඉවරයි කියලා. යන පුතාලා උදාහරණයක් අපි ලියාගමු. 3 4 5 මේක ප්‍රසිද්ධ පයිතගරස් ත්‍රිත්වයක්. අපි බලමු මෙන්න මෙයා පයිතගරස් ත්‍රිත්වයක්ද කියලා බලමු. හරිද? එතකොට පුතා අපි මේක පයිතගරස් ත්‍රිත්වය කියලා බලන්න මොකද කරන්න ඕන? අර පයිතගරස් සම්බන්ධතාවයට ආදේශ කරන්න ඕන. පයිතගරස් සම්බන්ධතාවය. මොකද්ද පයිතගරස් සම්බන්ධතාවය? C වර්ග සමානයි A වර්ග ධන B වර්ග. මේ C කියන්නේ පුතා කර්ණය. කර්ණය කියන්නේ මොකද්ද? දිගම පාදේ. දැන් එන මෙතන විශාලම සංඛ්‍යාව තමයි අපි C ට ආශ්‍රය කරලා බලන්න ඕන. එහෙනම් මම ඔන්න ආශ්‍රය කරලා බලනවා. මෙන්න මෙහෙමයි කරලා බලන්නේ. වම් අත පැත්ත. අපි ලියන වම් අත පැත්ත කියන කෙටි කරලා මේ විදිහට ලියා ගන්න වම් වා ආ පෑ කියලා වම් අත පැත්ත. කවුද ඉන්නේ පුතා? C වර්ග. එහෙනම් මම දාන 5 එතෙන්ට. නැත්නම් C වර්ග. එහෙනම් 5 වර්ගය. උත්තරේ කීයද? 25යි. 25 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100 × 5 = 100. 100
දකුණු අත පැත්ත A වර්ග B වර්ග මං A වර්ග දන්න B වර්ගනේ තියෙන්නේ මං A ට ගන්නවා 3 3A වර්ගය B ට ගන්නවා 4 4A වර්ගය සුළු කරලා බලන්න 3A වර්ගේ 9යි 4A වර්ගේ 16යි 16යි 9යි 25යි මොකද උනේ වම් අත පැත්තයි දකුණු අත පැත්තයි සමාන වුණා එහෙනම් මේ සම්බන්ධතාවය තෘප්ත කරනවා සමානයි කියලා කියන්නේ සම්බන්ධතාවය තෘප්ත කරන ඉතින් අපිට කියන්න පුළුවන් 3 4 5 කියන්නේ මොකද්ද පයිතගරස් ත්‍රිකයක් කියලා කියන්න පුළුවන් ප්‍රසිද්ධ පයිතගරස් ත්‍රිත්වයක් තමයි 3 4 5 කියලා කියන්නේ පුතාලන්න ඉක්මනට මේ උදාහරණයක් දාගමු බලන්න දාලා මැසේජ් එකක් තියන්න ලියාගෙන ඉවරයි කියලා 3 4 5 පයිතගරස් සම්බන්ධතාවය තෘප්ත කරයි එම නිසා 3 4 5 පයිතගරස් ත්‍රිත්වයකි නැත්නම් ත්‍රිකයකි කියලා ලියා ගන්න 3 4 5 පයිත සම්බන්ධතාවය තෘප්ත කරයි එම නිසා 3 4 5 පයිතගරස් ත්‍රිත්වයකි නැත්නම් ත්‍රිකයකි කියලා ලියා ගන්න. මොනවද තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. අපි තවත් පොඩි උදාහරණයක් බලමු පයිතගරස් ත්‍රිත්වයක් නොවන අවස්ථාවක්. එහෙනම් පයිතගරස් ත්‍රිත්වයක් නෙවෙයි මොකද වෙන්නේ ඒක? පයිතගරස් සම්බන්ධතාවය තෘප්ත කරන්නේ නැහැ. එහෙම වුණොත් ඒක අපි සලකන්නේ පයිතගරස් ත්‍රිත්වයක් විදියට නෙවෙයි. හොඳයි. පුතාලා මේක ලියගෙන ඉවරයි නේද? මම ඔන්න ඊළඟ කොටස යනවා එහෙනම්. තව පුංචි උදාහරණයක් ලියනවා. ලියාගන්න බැරුව කෙනෙක් මෙතන ලියන්න බැරුණා කියලා මම ආපු දාන්නම් එක. තවත් උදාහරණයක් අපි බලමු 3 4 5 දැන් ගත්තේ 6 7 8 නිකවට ගමු බලන්න 6 7 8 අපි බලමු මෙන්න මේක පයිතගරස් ත්‍රිත්වයක්ද කියලා අපි මේකට ආර්ථ කරමු බලන්න පයිතගරස් සම්බන්ධතාව සලකමු කවුද ඉන්නේ ඉන්නවා පයිත සම්බන්ධතාවේ C වර්ග ඉන්නවා A වර්ග ඉන්නවා B වර්ග ඉන්නවා එහෙනම් C ට මම ගන්න ලොකුම පාදේ ලොකුම පාදේ මේක 8නේ එහෙනම් මම ලියනවා වම් අත පැත්ත අපේ වම් අත පැත්ත කවුද ඉන්නේ C වර්ගය එහෙනම් 8A වර්ගය 64යි දකුණු අත පැත්ත A වර්ග ධන B වර්ගට ආදේශ කරනවා A ට දානවා පුතා 6 6A වර්ගය B ට දැම්ම 7 7A වර්ගය 6 වර්ගය 36යි 7 වර්ගය 49යි එකතු කරාම උත්තර එනවා 85යි දැන් මොකද උනේ වම් අත පැත්ත අසමානයි දකුණු අත පැත්තට එම නිසා 6 7 8 පයිතගරස් ත්‍රිත්වයක් නොවේ එහෙම ලියා ගන්න පුළුවන් අපිට එහෙනම් විභාගයේ කෙටි ප්‍රශ්න පත්‍රය අහුවොත් එහෙම පයිතගරස් ත්‍රිත්වයක්ද කියලා ඕගොල්ලන් මේ සම්බන්ධතාවයට දාලා බලන්න ඕන සම්බන්ධතාවය තෘප්ත කරනවද කියලා. එහෙනම් පුතාලා මේකත් ලියාගෙන අපි අන්තිම මාතෘකාවට යමු පාඩමේ. හරි පුතාලා බලන්න මේ පයිතගරස් ත්‍රිත්ව ගණනාවක් අපට හොයාගන්න පුළුවන්. හැබැයි අපිට මේවා පාඩම් කරලා තියාගන්න බෑනේ. පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. විභාගෙදී ඇහුවොත් වැරදිලා හරි පයිතගරස් ත්‍රිත්වයක් වන්නේ නොවන්නේ කියලා ඇහුවොත් ඔබට ඒක හදා ගන්න පුළුවන්. අර අපි දැන් හැදුවා වගේ දාලා බලන්න පුළුවන් සම්බන්ධතාවය තෘප්ත කරනවද කියන එක. ඒ වගේම පුතා මේ 3 4 5 ත්‍රිකේ ඉතා ප්‍රසිද්ධයි. ඒක නිසා ප්‍රසිද්ධ ත්‍රිත්වයක් තමයි 3 4 5 කියලා කියන්නේ. ඒක මත තියාගත්තට කමන්නේ. ඒ වගේම සාමාන්‍ය වෙලක් තිබුණා 5 12 13 කියන ත්‍රිත්වය. මේකත් පොඩ්ඩක් ප්‍රසිද්ධ පයිතගරස් ත්‍රිත්වයක්. අනිත් ඒවා නැති පාඩම් කරගන්න අමාරුයි. ඒ වගේම පුතා මේ ඕනෑම ත්‍රිත්වයක ගුණාකාරයක්. හරිද? ගුණාකාර 3 4 5 කියන ත්‍රිත්වයේ ඕනෑම ගුණාකාරයක් පයිතගරස් ත්‍රිත්වයක් වෙනවා. උදාහරණ බලන්න පළවෙනි එක කෙනා කීයේ ගුණාකාරයේද? දෙකේ ගුණාකාරය. දෙවරක් 3 6යි, දෙවරක් 4 8යි, දෙවරක් 5 10යි. එහෙනම් මේ දෙන්නේ දෙකේ ගුණාකාරය. මෙයා තුනේ ගුණාකාරය 3 වරක් 3 9යි, 3 වරක් 4 12යි, 3 වරක් 5 15යි. මෙයා දෙකේ ගුණාකාරය.
3 ගුණාකාරය. මේ 4 ගුණාකාරය. මේ 5 ගුණාකාරය. ඒතර ඕනෑම ගුණාකාරයක් පයිතගරස් ත්‍රිත්වයක් වෙනවා. ප්‍රබෝධා ප්‍රශ්නයක්ද අතීස්තුවා වැරදීමක්ද? right. දැන් අපි වලදන Zoom තාක්ෂණය හරහා මොනවා හරි වැඩ කටයුත්තක් කරද්දී මේ දැන් කතා මයික් ඔෆ් කරලා තියෙනවා නම් ඔය රිසයින් හෑන්ඩ් කියන එක අත උස්සන්න පුළුවන් ඔයාලට. ඒතර අපිට පුළුවන් ඒකත් එක්ක එයාට මයික් ඔන් කරන්න කියලා සාකච්ඡාව මෙහෙවන්න පුළුවන්. ඒක තමයි ඒකේ තියෙන නීතියනේ. ඒක තියෙන්නේ ඒකට. හරි වැරදි මේකෙන් ඔයා ඉතින් ඒක උනා නම් කබක් නැහැ. නැත්තම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපි ඒක මයික් ඔන් කරලා. හරි. ප්‍රබෝධයේ කිසක් දැන් තියෙනවා යන්න ඉස්සරහට. මේක තේරුණාද බලන්න. පයිතගරස් ත්‍රිත්වයක ඕනෑම ගුණාකාරයක් අපිට පයිතගරස් ටිකක් විතර සලකන්න පුළුවන්. දෙකෙන් ගුණ කරලා ගන්න පුළුවන්, 3ෙන් ගුණ කරලා, 4ෙන් ගුණ කරලා, 5ෙන් ගුණ කරලා, 10ෙන් ගුණ කරලා, 50ෙන් ගුණ කරලා, 100ෙන් ඕනම සංඛ්‍යාවකින් ගුණ කරොත් අපිට යා පයිතගරස් ත්‍රිත්වයක් විතර ගන්න පුළුවන්. හරිද? කෙටි ප්‍රශ්න පත්‍රයේ ගොඩාක් වෙලාවට එයි. 3 4 5 නම් මතක තියාගන්න පුළුවන් සරල පයිතගරස් ත්‍රිත්වයක් වෙනවා. ඔයාලට මගේ නිබන්ධනයේ කෙලවර යකට මම හිතන්නේ පයිතගරස් ත්‍රිත්වයක් උදාහරණයක් දීලා දිනවල මම හිතන්නේ මෙතන තියෙනව නැද්ද? මේ නිබන්ධනයක් දෙකේ. මම දුන්නා නිබන්ධනය ඔයගලන්ට ගොඩාක් මේ උදාහරණ කිහිපයක්. පුතාලා මේ තියෙන 300ට අඩු පයිතගරස් ත්‍රිත්ව සඳහා උදාහරණ. ඒක නිසා මේවා මේක ගුණාකාරයට දීලා නැහැ. මේ එකේට වෙනස් ගුණේ 3 4 5 6 කියලා එකක් පටන් ගන්න එකක් නැහැනේ. මේ තියෙන්නේ පයිතගරස් ත්‍රිත්ව සඳහා උදාහරණ ටිකක්. මේක කටපාඩම් කරන්න ඕනේ නෑ ඔයගොල්ලන්. විභාගයට ආවොත් ඔබට පුළුවන් පයිතගරස් ත්‍රිත්වයක් කියන එක හඳුනා ගන්න පුළුවන්. හොඳයි පුතාලා අපි එහෙනම් ඊළඟ මාතෘකාවට යමු. අපි ඊළඟ මාතෘකාව තමයි පයිතගරස් සම්බන්ධතාවයේ විලෝමය. දැන් පුතා අපි දන්න ජ්‍යාමිතියේ ප්‍රමේයයක් තියෙනවා. ඒකේ විලෝමය අනිත් පැත්තකුත් තියෙනවා. මොකද්ද පුතා ප්‍රමේයෙන් කිව්වේ? ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳී සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද මත ඇඳී සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි කියලා කිව්වා. ඒ පයිතගරස් සම්බන්ධය. බලමු විලෝමය මොකක්ද කියන්නේ කියලා. මොකද්ද විලෝමයෙන් කියන්නේ? පුතාලා අපි අර ඉස්සෙල්ලා ඉව මතකද පයිතගරස් ත්‍රිත්වය කියලා මාතෘකාවක්. මෙන්න මෙහෙමයි කියන්නේ. ත්‍රිකෝණයක පාදවල දිග පයිතගරස් ත්‍රිකයක් ලබා දෙයි නම් එම ත්‍රිකෝණය ත්‍රිකෝණී ත්‍රිකෝණයක් වේ. සමාව වෙන. ඒතර පුතාලා පයිතගරස් ප්‍රමේයෙන් කියනවා ත්‍රිකෝණී පටන් ගන්න ත්‍රිකෝණී ත්‍රිකෝණී කියලා. එතකොට පයිතගරස් සම්බන්ධය දාන්න පුළුවන් වෙන්නේ කාටද? ත්‍රිකෝණී ත්‍රිකෝණයකට. ඒකේ විලෝමයෙන් කියනවා ත්‍රිකෝණී ත්‍රිකෝණේ කතාව පටන් ගන්නෙ නෑ. විලෝමී කියනවා ත්‍රිකෝණයක් තියෙනවා නම් ඒ ත්‍රිකෝණේ පාද පයිතගරස් ත්‍රිකයක් වෙනවා නම් අනිවාර්යෙන් මේ ත්‍රිකෝණය ත්‍රිකෝණී ත්‍රිකෝණයක් වෙනවා කියලා කියනවා. ඒක තමයි විලෝමය. එහෙනම් පුතාලා ලියා ගන්න මාතෘකාව පයිතගරස් සම්බන්ධතාවයේ විලෝමය කියලා ලියන්න මාතෘකාව ලියලා සම්බන්ධතාවයේ ලියා ගන්න. මොකද පයිතගරස් සම්බන්ධතාවයේ විලෝමය කියලා කියන්නේ? ත්‍රිකෝණයක පාදවල දිග පයිතගරස් ත්‍රිකයක් ලබා දෙයි නම් එම ත්‍රිකෝණය ත්‍රිකෝණී ත්‍රිකෝණයක් වේ. ඒක තමයි පයිතගරස් සම්බන්ධතාවය විලෝමයෙන් කියන්නේ. පුතාලා මේක මාතෘකාව ලියා ගන්න. එතකොට ඔන්න අපේ පාඩම ඉවරයි. හරිද? මේ පාඩම ඉවරයි. දැන් පුතාලා මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා නම් මේක 13යි නම් මේක 12යි නම් මේක 5යි නම් අනිවාර්යෙන් මේ ත්‍රිකෝණය ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. මොකද හේතුව 5 12 13 කියන්නේ පයිතගරස් ත්‍රිත්වයක් වන නිසා. එහෙනම් ලියාගමු පුතාලා පයිතගරස් සම්බන්ධතාවය විලෝමය. ලියාගෙන ඉවර නම් මට මැසේජ් එකක් තියන්න. අපි ඊළඟ මාතෘකාවට අලුත් මාතෘකාව ලියා ගන්න. පයිතගරස් සම්බන්ධතාවයේ
විලෝමයේ භාවිත පයිතගර සම්බන්ධතාවේ විලෝමයේ භාවිතය පුතාලා පයිතගර සම්බන්ධතාවයත් භාවිතා කරනවා අපි ත්‍රිකෝණී ත්‍රිකෝණ ආශ්‍රිතව තියෙන නිර්මාණවල දිග පළල උස ගණනය කරගන්න ඕනොත් එහෙම දිග මේ පාදවල ත්‍රිකෝණී ත්‍රිකෝණයක වගේ එක තියෙන එක දිග පළල ගණනය කරගන්නවා පයිත සම්බන්ධතාවේ භාවිතා කරනවා විලෝමයේ භාවිතා කරනවා පුතාලා කොයි අවස්ථාවලද ඍජු කෝණයක් නිර්මාණය කරගන්න ඕන වුණාම හරිද පුතාලා අපි උදාහරණ තරුදාලා ලියාගමු පළවෙනි උදාහරණ තමයි පුතාලා අපි පෙද දේරුවන් කියන්නේ නේද පෙද දේරුවන් නේද කියන්නේ මට වචනත් පෙද දේරුවන් නැත්නම් අපි කියන්නේ මේසන් බාස් කියලා කියන්නේ බාසොන් නැහිලා එහෙම කියන්නත් බෑ බාසොන් එක බාසල ගොඩක් කියන්නේ සිංහල ප්‍රශ්නයක් පෙදදේරුවන් කියන කට්ටිය අර නිවෙස් ඉදිකිරීමේදී නේද නිවාස ඉදිකිරීමේදී ඍජු කෝණී ශීර්ෂ ලබා ගැනීම සඳහා තුන හතර පහ ත්‍රිකය යොදා ගනී. මම ඔයාලට කලිමුත් කිව්වේ අපේ ගම්වල ඉන්න බාසුන් නැහිලා සමහරට පයිර සම්බන්ධතාව ඉගෙනගෙන නැහැ. අපේ ගෙවල් ගාවක් තියෙනවා. ඒ මගේට වඩා අවුරුද්දක් වැඩි මල් බාසුන් කෙනෙක් ඉන්නවා. එයා 7 පන්තිවල ඉස්කෝලේ ගියේ නැහැ. ඉස්කෝලේ කට් කරා. දැන් එයා මේසන් බාසුන් කෙනෙක්, හොඳ බාසුන් කෙනෙක්. එයා ගෙවල් හදන්න ගියන් පස්සේ ඍජුකෝණී මුල්ල ගන්න පයිර සම්බන්ධතාවයේ විලෝමය පාවිච්චි කළා. බලන්න කොච්චර දිනුනද කියලා නේද? රයිට්. මේක ලියා ගන්න පුතාලා. පයිර සම්බන්ධතාව විලෝමයේ භාවිත කියලා ලියලා මේක ලියා ගන්න. පෙදදේරුවන් නිවාස ඉදිකිරීමේ ත්‍රිකෝණී ශීර්ෂ ලබා ගැනීම සඳහා 3 4 5 ත්‍රිකය යොදා ගනී. කොහොමද යාලා කරන්නේ? අපි හිතමු අත්තිවාරමක් කපනකොට ත්‍රිකෝණී මුල්ලක් ලබා ගත යුතු තියෙනවා. කොහොමද යා ඒක කරන්නේ? කල්‍යාණි වල පුතාලා අපි උදාහරණයක් කියලා ලියමු. ඇතරම් බාසුන්නේ මොකද කරන්නේ? උදාහරණයක්. නිවසක අත්තිවාරම නේද කියන්නේ ෆවුන්ඩේෂන් එක. නිවසක අත්තිවාරම කැපීමේදී ඍජුකෝණී මුල්ලක් ලබා ගැනීමට 3 4 5 ත්‍රිකය යොදා ගනී. අපි ගන්න විදිහ ලියා ගමු. කොහොමද ඒක ගන්න විභාගය අහන්න පුළුවන්. රචනා පේපරේ වුණත් අහන්න පුළුවන් කොහොමද බාසුන් කෙනෙක් ත්‍රිකෝණී මුල්ලක් ලබා ගන්න කියලා අහන්න පුළුවන් ඕන. පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි ලියා ගමු පුතා. රූපයේ දැක්වෙන පරිදි රූපයේ දැක්වෙන පරිදි P, Q, R හා S කූඤ්ඤ හතරක් සිටුවා ඒවා PQ RS වන පරිදි තන්තු ගැට ගසා ඇත. රූපයේ දැක්වෙන පරිදි PQR හා S කූඤ්ඤ හතරක් සිටුවා ඒවා PQ RS
වන පරිදි තන්තු ගැට ගසා ඇත. ඔන්න කෝණ්‍ය හතරක් ගැට ගහලා තන්තු දෙකක් බැඳලා තියෙනවා මේ කෝණ්‍ය හතරට. කෝණ්‍ය ඉස්සලා ගහලා තියෙනවා. හරිද? සිටුවලා ඊට පස්සේ එහෙම තමයි බාසුන්නේ කරන වැඩේ මම මේ කියන්නේ. බාසුන්නේ මුලින්ම අත්තිවාරම කපන විදිය. හරිනේ පුතාලා නේද? එහෙනම් ලියා ගන්න ඇති. තන්තු හමු වන ලක්ෂය. කියන මෙහෙම තන්තු හමු වන ලක්ෂය. තන්ත හමු වන ලක්ෂයන් බලන්න අපි A කියලා ලියමුකෝ. A සිට Q දෙසට තන්තු හමු ලක්ෂයන් A සිට Q දෙසට අඩි 4ක දුරින් අඩු කිල්ලි නේද? අඩි 4ක දුරින් B ලක්ෂයක්ද A සිට S දෙසට අඩි 3ක දුරින් C ලක්ෂයක්ද සලකුණු කරනු ලැබේ. දැන් මේ බාසුන්නේ මොකද කරන්නේ? මෙන්න මෙතන ලක්ෂය අපි A කියලා ගත්තොත් එයා එතන ඉඳලා මෙන්න මෙහෙට අඩි 4ක් දුරින් ලක්ෂයක් ලකුණු කරනවා. ඒක B කියලා ගන්නවා. මේක අඩි 4ක්. අඩි 4ක් හරි මීටර 4ක් හරි කැමති ගාන. හොඳද? මේ පැත්ත ලකුණු කරනවා අඩි 3ක දුරකින් C කියලා ලක්ෂයක්. එක අඩි 3ක් දුරින් C කියලා ලක්ෂයක් ලකුණු කරනවා. හරිද පුතාලා? ඉවරයි නම් ඉවරයි කියන්න. අපි ඊළඟ කොටසට යමු. ඔලියන පුතාලා ඉන්පසු BC දුර අඩි 5ක් වනතුරු BC දුර අඩි 5ක් වනතුරු S කූඤ්ඤයේ සිංහල පැටල වැදින බලන්නකෝ. කූඤ්ඤයේ ස්ථානය වෙනස් කරනු ලැබේ. හරිද? ඔන්න ස්ථානය වෙනස් කරනවා BC දුර 5ක් වෙන විදියට. එවිට AB BC AC පිළිවෙලින් අඩි 4 අඩි 5 3 වන පයිතගරස් ත්‍රිකය ලැබේ. නේද? එතකොට මොකද වෙන්නේ පුතාලා? 3 4 5 කියන පයිතගරස් ත්‍රිකය ලැබෙනවා. එම නිසා පයිතගරස් ත්‍රිකය ලැබෙන 3 4 5 කියන ත්‍රිකය 3 4 5 කියන ත්‍රිකය ලැබෙනවා. AB 4ක් වෙනවා, BC 5ක් වෙනවා, AC 3ක් වෙනවා. 3 4 5 කියන ත්‍රිකය අපිට ලැබෙනවා. ඒ කියන්නේ අර මුල්ල ඍජුකෝණීය මුල්ලක් ලැබෙනවා. එතකොට අපිට පුළුවන් යටින් ලියන්න ත්‍රිකය ලැබේ. මේ නිසා ත්‍රිකෝණීය මුල්ලක් ලැබේ කියලා. මේ නිසා ABC ඍජුකෝණී ත්‍රිකෝණයක් වේ.
එම නිසා ඍජුකෝණී මුල්ලක් ලැබෙයි කියලා අපිට ලියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමයි පුතාලා බාසොන් ඇහැලා කරන්නේ. ඉතින් මේ විදිහට අපිට ප්‍රායෝගිකව පයිතගරස් චිත්‍රයේ විලෝමය භාවිතා වෙනවා බාසොන් ඇහැලය ගාව. හොඳයි මේක සටහන් කරගන්න. ඒතර අපිට පාඩම සිද්ධාන්ත ටික ඉවර කරගන්න පුළුවන්. හරි. පුතාලා එන අපි මේ උදාහරණ ලියාගෙන ඉවරයි නෝගොල්ලෝ. අපි තව උදාහරණයකට යමු. දැන් ඇත්තට මෙතනත් හරි. ඊට පස්සේ ඔබ දන්නවා මේ ක්‍රීඩා පිටියේනේ. ක්‍රීඩා පිටිවල ඍජුකෝණී මුල්ලක් ලබා ගන්න ඕන. ඒ කියන්නේ වොලිබෝල් නේ ක්‍රීඩා පිටිවල අපි ගත්තොත් මේ වොලිබෝල් නැත්නම් නෙට්බෝල් එහෙම නැත්නම් කබඩි හරි නේද? කබඩි මේ වගේ ක්‍රීඩා පිටිවල ඍජුකෝණී මුල්ලක් ලබා ගන්න. පයිතගරස් ප්‍රමේය විලෝමය භාවිතා කරනවා. ඒකත් ලියාගන්න පුතාලා. ක්‍රීඩා පිටිවල වොලිබෝල්, නෙට්බෝල්, කබඩි වගේ ක්‍රීඩා පිටිවල ඍජුකෝණී මුල්ලක් ලබා ගන්න. ඍජුකෝණී මුල්ලක් ලබා ගැනීම සඳහාද පයිතගරස් ප්‍රමේය විලෝමය භාවිතා වෙනවා. ලබා ගැනීමටද පයිතගරස් ප්‍රමේයේ විලෝමය යොදා ගැනීම. විලෝමය යොදා ගැනීම. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල පුතා අපිට පුළුවන් පයිතගරස් ප්‍රමේය යොදන්න. ඒතර ඔබ තාක්ෂණ වේද ඉගෙනගත්ත දරුවෙක් විදියට BSc කරපු දරුවෙක් විදියට හරි ඔබට වගා බිමක සුපර්වයිස් කෙනෙක් කරලා නැත්නම් ඊට එහා අධීක්ෂක වැඩ අධීක්ෂක කෙනෙක්ට එහා ගිය තැනකදී ඔබ ෆාම් එක හරි වැඩ කරනවා නම් ඔබට සිද්ධ වෙනවා ඔන්න ත්‍රිකෝණාශ්‍රාකාර මේ මිරිස් පාත්තියක් දාන්න නේද? එතකොට අපිට පුළුවන් කුසි කර්මාන්තේ නැත්නම් පුතාලා මේ කුසි කර්මාන්තයේදී ත්‍රිකෝණී නේද? ඒ කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර තවාන් නැත්නම් පාත්ති සැකසීමේදීත් අපිට පුළුවන් සලේව ලියාගන්න කුසිකර්මාන්තයේදී ඍජුකෝණාශ්‍රාකාර තවාන් පාත්ති සැකසීමේදී අපිට පුළුවන් මොකද්ද පුතාලා පයිරස් ප්‍රමේය විලෝමය යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුතා අපි දන්නවා අර උද්‍යාන අලංකරණයේදී මල් පාත්‍ය වගේ දේවල් ඒත් එහෙම තමයි උද්‍යාන අලංකාරයේ විදි නිර්මාණ කරන්න අපිට පුළුවන් පයිරස් ප්‍රමේය විලෝමය භාවිතා කරන්න පුළුවන්. මේ වගේ භාවිත තියෙනවා. කුසිකර්මාන්තයේදී පුළුවන් තවාන් වගේ හදද්දී ක්‍රීඩා පිටිවල පුළුවන් ඉදිකිරීම් තාක්ෂණය යොදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවලදී පයිරස් ප්‍රමේය විලෝමය භාවිතා කරන්න පුළුවන් කියලා පුතාලා තියාගන්න ඕගොල්ලන්. හරි එතකොට අපේ පාඩමේ අදාළ පයිරස් ප්‍රමේය අදාළ මූලික සිද්ධාන්ත ටික සාකච්ඡා කරලා ඉවරයි. එහෙනම් පුතාලා අපි මේකට අදාළ ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු ඊට පස්සේ. හොඳද? රයිට්. එහෙනම් අපි නිබන්ධනය ඔයගොල්ලන් ගෙදරදී කරන්න පුළුවන් පුතාලට මම ඔයාලට ගැටලුවක් දෙනවා මෙන්න මේ කතා කරපු සිද්ධියත් එක්ක. මෙන්න ගැටලුව ලියාගමු බලන්න. පොතේ ඉක්මනට ලියා ගන්න. හරිද? ඔබට මෙන්න අපට ලබා දෙන ගැටලුව ඔබට කොන්ක්‍රීට් ඇන කිහිපයක් අවශ්‍ය තරම් නූල් නැත්නම් නූල් පන්දුවක් මීටර් කෝදුවක් ලබා දී ඇත. දැන් ඔයාලට දීලා තියෙනවා කොන්ක්‍රීට් ඇන කිහිපයක් දීලා තියෙනවා අවශ්‍ය තරම් නූල් දීලා තියෙනවා මීටර කෝදුවක් ලබා දී ඇත. එම ද්‍රව්‍ය පමණක් භාවිතා කර පෙදදේරුවෙකු විසින්
ඉදිකල තාප්පයක් සිරස්ව පවතින්නේ දැයි විමසා බලන්නේ කෙසේද? ඔන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබට රචනා පේපර් එකේ උනත් අහන්න පුළුවන්. ඔබට කොන්ක්‍රීට් යන කිහිපයක්, අවස්තරන් නූල් ප්‍රමාණයක්, මීටර කෝදුවක් ලබා දී දිනවා. එම ද්‍රව්‍ය පමණක් භාවිතා කරලා ප්‍රතිදේරුවක විසින් ඉදිකල තාප්පයක් සිරස්ව පවතින්නේ දැයි විමසා බලන්නේ කෙසේද? පොඩි උපකල්පනයකුත් තියනවාට කරන්න බිම තිරස්යයි උපකල්පනය කරන්න. උපකල්පනය කරන්න ඕන බිම තිරස් කියලා ඔන්න ඔබට දීලා තියෙනවා. ඔන්න ඔබෙන් අහනවා පේපර් එකේ කොහොමද ඔබ පෙරේරෝ ඉදිරි කරපු තාප්පය සිරස්ව පවතින්නේ කොහොමදයි කියලා විමසා බලන්න කියලා කියනවා. පුතාලට මම විනාඩි කිහිපයක් දෙන්නම් තනියම ලියන්න උත්සාහ කරන්න බලන්න විනාඩි 2 3ක් දෙන්න ඉක්මනට. ඒ අතර ඉන්ටර්වල් ගන්න ඕන කට්ටිය ඉන්ටර්වල් එක ගන්න. හොඳයි පුතාලා දැන් මම ලිව්වා නම් මේක කරන්නේ මොකද ලියන්න අමාරු වෙන්නේ. මම පුතා රූපයක් අඳිනවා. මෙන්න රූපයක් අඳිනවා. මගේ නම් ඔන්න ඇද වෙනවා ගණන් ගන්න එපා ඒවා. මම රූපයක් අඳිනවා මෙන්න මෙහෙම. රූපයක් අඳිනවා. මේ මොකද්ද මම ලියනවා බිත්තිය. මේ තිරස් පොළව. මම මෙතන ලක්ෂ්‍ය ලියනවා A කියලා. මට ලේසියි එතකොට A. මෙතන ලියනවා B කියලා. හරිද? මෙතන ලියනවා C කියලා. ඔන්න මම ලියන විදිහ ඊට පස්සේ මම ලියුවා නම් මම ලියනවා රූපයේ දැක්වෙන පරිදි රූපයේ දැක්වෙන පරිදි බිත්තිය හා තිරස් පොළව හමුවන ඒ ස්ථානයේ ඇණයක් සවි කරනු ලැබේ. සවි කරනවා කියලා ලියනවා. ඊට පස්සේ ලැබේ. ඒ සිට බිත්තිය දිගේ ඉහළට ඒ සිට බිත්තිය දිගේ ඉහළට මීටර් 3ක් දුරින් තාප්පය කොච්චරක් උසද දන්නේ නැහැ. අඩි කියලා ලියුවත් කමන්නේ. අඩි තාප්පය ගොඩාක් උස නැතිද අපි අඩි කියමුනේ. අඩි 3ක් ඉහළින් B ඉහළින් ඇණයක් සවි කරන අතර ඒ සිට අඩි 4ක් තිරස් පොළව මත සිහි ඇණයක් සවි කරනු ලැබේ. මම මෙතන ඉඳලා උඩින් ඇණයක් ගන්නවා අඩි 4ක් දුරින්. මෙතන අඩියක් දුරින් ගන්නවා ඇණ අඩි 4 සෝරි උඩින් ගන්නවා 3ක් දුරින් අඩි මෙතන 4ක් දුරින් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ මම BC දැන් B සිට C දක්වා තන්තුවක් ඇද එම තන්තුවේ දිග මැන ගනු ලැබේ. B සිට C දක්වා තන්තුවක් ඇද එම තන්තුවේ දිග මැන ගනු ලැබේ. ඒ දිග කීයක් වෙන්න ඕනද දැන්? එම දිග අඩි 5ක් වේ නම් බිත්තිය සිරස්ව පවතී කියලා අපිට ලියන්න පුළුවන්. නේද? ඔන්න ඔහම ලියනවා මම. ඕගොල්ලොමුත් ලියා ගන්න ඕක. නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න.
දිග මැනගත්තා මම. ඊට පස්සේ මම මෙහෙම කියනවා එම දිග අඩි 5ක් වේ නම් බිත්තිය සිරස්ව පවතී. නැත්නම් සිරස්ව ඉදි කර ඇත. සිරස්ව ඉදි කර ඇත. තාප්පේ නේද? බිත්ති නෙවෙයි. ඉදි කර ඇත. බිත්තිය තාප්පේ කියලා ලියා ගන්න. තාප්පේ ඉදි කර ඇත. තාප්පේ හරි බිත්තිය හරි කමන්න ඉදි කර ඇත. හේතුව මොකද්ද? හේතුවත් ලියමු ඕනනම්. හේතුව 3 4 5 යනු පයිතගරස් ත්‍රිකයකි. ඒක තමයි හේතුව. 3 4 5 කියන්නේ පයිතගරස් ත්‍රිකයක් හින්දා අපිට කියන්න පුළුවන් මේ බිත්තිය සිරස්ව තියෙනවා. හේතුව බිත්තියයි තිරසය අතර කෝණය අංශක 90ක් වෙනවා. ඉතින් මේ වගේ මම ලියපු උත්තරේම ඕනේ නැහැ. ඒක ලස්සන ගැලපෙන්න ඔයාලට මේක ලියා ගන්න පුළුවන් නම් ඔබට සම්පූර්ණ ලකුණු විභාගෙදී ලැබේ. එහෙනම් පුතාලා අපි තව යමු ගැටලු කිහිපයක් හදන්න. නිබන්ධනයට යමු. මෙන්න ඔබේ නිබන්ධනය. බලන්න ඔයගොල්ලෝ නිබන්ධනයේ තියෙන මුල හරියේ තියෙන ගැටලුවක්. ලියාගමු. රයිට් බලන්න දෙවෙනි ප්‍රශ්නේ. පුතාලා අපි ලියාගමු බලන්න. දෙවෙනි ප්‍රශ්නේ කියවමු බලන්න. මොකද්ද බලන්න පුතා ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි දෙවෙනි එකේ කියනවා ත්‍රිකෝණයක පාදවල දිග 2 4 5 වේ. මෙම ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක්ද? පිළිතුරට හේතු දක්වන්න කියලා කියනවා. කොහොමද පුතා අපි මේකට හේතු දක්වන්නේ? හරිද? දෙවෙනි ගානේ හරිය නේද පුතාලා? මොකද්ද කියන්නේ? ත්‍රිකෝණයක පාදවල දිග 2 4 5 වේ. මෙම ත්‍රිකෝණය ත්‍රිජකෝණී ත්‍රිකෝණයක්ද? පිළිතුරට හේතු දක්වන්න කියලා කියනවා පුතා. මම මේක හදන්නම් වම් අත පැත්තේ ඔයගොල්ලන්ගේ. නිබන්ධනයේ වම් අත පැත්තේ හදන්නම්. හදන විදිය. දැන් මෙන්න මෙහෙමයි ගානක් විභාගයට ආව හදන්න වෙන්නේ. ඇත්තටම 2 4 5 කියන්නේ ත්‍රිජකෝණී ත්‍රිකෝණයක් නෙවෙයිනේ අපි හදලා පෙන්නමු. කොහොමද මේ පෙන්වන්නේ? අපි ලියමු මෙහෙම. මොකද්ද? ත්‍රිජකෝණී ත්‍රිකෝණයක් නම් මොකද වෙන්න ඕන? පයිතගරස් සම්බන්ධය තෘප්ත කළ යුතුය. මේ වචන වලින් ටික වැදගත් වෙනවා. ත්‍රිජකෝණී ත්‍රිකෝණයක් නම් පයිතගරස් සම්බන්ධය තෘප්ත කළ යුතුයි. අපි බලමු තෘප්ත කරනවද කියලා. අපි ලියනවා මෙහෙම c වර්ග සමානයි a වර්ග ධන b වර්ග. මේ තමයි පයිතගරස් සම්බන්ධය. අපි මේකට ආදේශ කළ බලමු. වම් අත පැත්ත c වර්ග. මෙන්න මේ 2 4 5 කියන එකේ කවුද ලොකුම පාදය? 5නේ. එහෙනම් කර්ණය වෙන්නේ 5. එහෙනම් 5 වර්ග කියලා එන්න ඕන. බලමු උත්තරේ කීයද? 25යි. දකුණු අත පැත්ත a වර්ග ධන b වර්ග. අපි a ට ගන්න කීයද? 2යි. 2 වර්ගය. b ට ගන්න කීයද? 4යි. 4 වර්ගය. 2 වර්ගය 4යි. 4 වර්ගය 16යි. ඔක්කොම 20යි. නේද? එහෙනම් අපිට එනවා පුතා මම මේ පැත්තේ ලියන්නම්. මේකේ උත්තරේ අන්තිම උත්තරේ මෙහෙන් ලියන්නම්. වම් අත පැත්ත අසමානයි දකුණු අත පැත්ත. එම නිසා පයිතගරස් සම්බන්ධය තෘප්ත නොවේ. තෘප්ත නොවේ. එම නිසා 2 4 5 පාද සහිත ත්‍රිකෝණය ත්‍රිජකෝණී ත්‍රිකෝණයක් නෙවෙයි. ඔන්න ඔහම ලියන්න ඕන.
රචනා පේපර් එකේ આવොත් මේ විස්තර ටික ඔක්කොම ලියන්න ඕන. හරිද? ත්‍රිකෝණී ත්‍රිකෝණයක් නොවේ කිල්ලුවට වෙනම ලකුණු දෙනවා. පෛර සම්බන්ධතාවයේ තෘප්ත කළ යුතුයි තෘප්ත කරන්නේ නැහැ කියලා හොයලා දුන්න තව ලකුණු හම්බ වෙනවා. එහෙම තමයි පුතා ඔබ ගණිත ගැටලු විසඳන්න පුරුදු විය යුත්තේ. හරිද? right. හරි. පුතාලා මේකේ පළවෙනි ප්‍රශ්نين අහනවා. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසෙන් අහනවා මේ ත්‍රිකෝණවල මොන ත්‍රිකෝණයද අංශක 90ක් ඍජුකෝණී ත්‍රිකෝණයක් අඩංගු වෙන්නේ නේ. ඍජුකෝණයක් අඩංගු වෙන්නේ මොන ත්‍රිකෝණයද කියලා අපෙන් අහනවා. which of these triangles contain a right angle? දැන් මේ බැලූ බැල්මට 90යි කියලා පේනවා. හැබැයි ගණිතයේදී එහෙම 90යි කියලා ගන්නෙ නෑ පුතාලා. ඒ නිසා අපි බලමු කාගේද මේ ත්‍රිකෝණ වලින් අංශක 90ක් අන්තර්ගත වෙන්නේ කියලා. ඔයාලට මතක නම් මෙයා දැකපු ගමන් පේන්න ඕන මෙයා කවුද? ත්‍රිකෝණී ත්‍රිකෝණයක් හේතුව මෙයා පයිතගරස් ත්‍රිකයක්. 12 5 13 කියන්නේ පයිතගරස් ත්‍රිත්වයක්. ඒක නිසා මම මේ රවුම් කරපු ත්‍රිකෝණයට දානවා පයිතගරස් සම්බන්ධතාවය. දාම් බලන්න පුතා. හරි. මම මෙහෙම කරන්නම්. පයිතගරස් සම්බන්ධතාවය කියන්නේ c වර්ග සමානයි a වර්ග ධන b වර්ග. c මම අර මෙහෙම ලියන්න පුරුදු වෙන්න පුතා. වම් අත පැත්ත වෙන වෙනම හොයන්න. වම් අත පැත්ත. එහෙනම් 13 වර්ගය 169යි. දකුණු අත පැත්ත. එහෙනම් a වර්ග ධන b වර්ග. a 5 වර්ගය 12 වර්ගය 25 ධන 144 169යි. එහෙනම් වම් අත පැත්තට දකුණු අත පැත්ත සමානයි. එහෙනම් මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙනවා. මොකද හේතුව පයිතගරස් සම්බන්ධතාවය තෘප්ත කරන නිසා. අපි යටින් ලියන්න පුළුවන් 5 12 13 අපි විභාග රචනා පේපර් ප්‍රශ්නයක් ආවොත් 5 12 13 පයිතගරස් සම්බන්ධය තෘප්ත කරයි. එම නිසා මෙම ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයකි. නොම ලියන්න පුළුවන්. ඒක තමයි අපි ලියන ක්‍රමවේදය. හරිද? right. ලියා ගන්නයි ලියන්න. ඊළඟ කට්ටිය ඊළඟ ගණන උත්සාහ ගන්න B කොටස. මම පුතා B කොටසත් හදන්නම්. B කොටස අපේ බලන්න 7 8 6 කියන ත්‍රිකෝණ ඍජුකෝණ ත්‍රිකෝණද කියලා බලන්න. මට පුළුවන් ඒකටත් ඉස්සෙල්ලා වගේම පයිතගරස් සම්බන්ධතාව විලෝමය දාලා බලන්න පුළුවන්. මෙන්න මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්ද කියලා අපි හොයමු බලන්න. සම්බන්ධතාවයේ c වර්ග සමානයි a වර්ග ධන b වර්ග කියලා ලිව්වා. වම් අත පැත්ත c වර්ග c සමානයි 8යි 8 වර්ගය 64යි. දකුණු අත පැත්ත a වර්ග ධන b වර්ග a කියන එක්කෙනා 6යි 6 වර්ගය b කියන එක්කෙනා 7යි 7 වර්ගය 36 ධන 49යි 9 6 15 85ක් ඉස්සලා තව 85ක් ආවා. මෙතන 64ක් ආවා. එහෙනම් මෙයා පයිතගරස් සම්බන්ධතාවය තෘප්ත කරන්නේ නැහැ. එම නිසා ඍජුකෝණී ත්‍රිකෝණයක් නොවේ කියලා ලියන්න පුළුවන්. පයිතගරස් සම්බන්ධතාවය තෘප්ත කරන නිසා මෙම ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් නොවේ. නැත්නම් ඍජුකෝණයක් අඩංගු නොවේ. මෙන්න මේ ආකාරයෙන් මේක ලියා ගන්න පුළුවන්. ඊළඟට උත්සාහ කරලා බලන්න පුතා. ඒකත් ඍජුකෝණී ත්‍රිකෝණයක් නොවෙන්න පුළුවන්. ඒ පුතාලා මෙන්න මේ වගේ ගැටලු ඔබට විභාගෙන්න පුළුවන්. ඒ නිසා රචනා පේපර් එකේ આવොත් හදන්න ඔන්න ඔය විදියට. හොඳද? right. try this. දෙවෙනි ගානේ පුතා කියනවා x වල අගේ හොයන්න කියලා කියන්නේ. ඕන ලියා ගන්න යටින්. ටියුට් එක ෆොටෝ ගහපු කෙනෙක් ඉන්නවා නම් දෙවෙනි ගානේ ඉංග්‍රීසි දැක්කම බය වෙන්න එපා. මොකද ඉංග්‍රීසි දැන් නම් අදාළ දුන කැම්පස් ගියාම වැදගත්. මොකද ඔයාලට උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයේ. හරි තුන්වෙනි ගාන ඒත් x වල අගේ හොයන්න දශම ස්ථාන එකකට හොයන්න කියන තුන්වෙනි ගානේ ලියා ගන්න එක.